බොවන් අද දිනේදී අප සාකච්ඡා කරන්නට යනුවේ අට ශ්‍රේණිය ගණිතය විෂයට අදාළ 11 වන පාඩම වන සමමිතිය පාඩම පිළිබඳවයි. මේ දෙවන වාරයට අදාළ පළමු වන පාඩම වන අතර හත ශ්‍රේණියේදී සමමිතිය පිළිබඳව අප මූලික අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. නමුත් අට ශ්‍රේණියේදී ඊට අමතරව තවත් අලුත් කරුණු කිහිපයක්ම අපට අධ්‍යයනය කිරීමට සිදුවනවා. එසේනම් අප පළමුවෙන් මතක් කරගනිමු හත ශ්‍රේණියේදී අප අධ්‍යයනය කළ ද්විපාර්ශ්වික සමමිතිය පිළිබඳව. ද්විපාර්ශ්වික සමමිතිය යනු යම් තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හැඳින්වේ. ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් මෙවැනි සරල රේඛාවක් ඔස්සේ සමානම කොටස් දෙකකට වෙන්විය යුතුයි. එමෙන්ම මෙම නැමුම් රේඛාවට අප සමමිති අක්ෂය ලෙසත් නම් කළා ඔබට මතක ඇති. අපට සාරාංශයක් ලෙස ගත හැකි ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක ලක්ෂණ ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එනම් සම්මිතික අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක ඔබට පැහැදිලිව පේනවා මෙම සියලුම රූපවල සමමිතික අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් සමානයි. එමෙන්ම වර්ගඵල වලින් සමානයි. එමෙන්ම එකිනෙක සමපාත වේ. සමපාත වීම යනු එක මතයක වැටීමයි. උදාහරණයක් ලෙස ඔබගේ දකුණු අත රැගෙන එයට ඔබගේ වම් මත තබා එක උඩ එක මත තබා බලන්න. කිසිසේත්ම ඉවතට නොයන ලෙස එක උඩ එක වැටීමට අප සමපාත වීම ලෙස හඳුන්වනු ලබන. මේ පිළිබඳව අප හත ශ්‍රේණියේදී මූලිකව අධ්‍යයනය කර තිබෙනවා. එසේනම් අප ඒ ඉගෙනගත් දැනුම පිළිබඳව මෙම පුනරීක්ෂණ අභ්‍යාසයේ යෙදමු. අපට කියනවා පහද දී ඇති තල රූප අභ්‍යාස පොතේ පිටපත් කරගෙන ඒවායේ සමමිතික අක්ෂ අඳින්නයි කියලා. එමෙන්ම දෙවෙනි අභ්‍යාසයේදී පහත දී ඇති රූප අතරින් ද්විපාර්ශ්වික සමමිතිය ඇති රූප තෝරා ඒවායේ අංක ලියා දක්වන්න කියලා අපිට කියනවා. මෙහිදී ඊටාත්ම පහසුයි ඔබට පේනවා සමානව කොටස් දෙකකට වෙන් කළ හැකි වන පරිදි ඔබට ලැබී ඇති රූප කඩිඉරි වලින් දක්විය යුතුයි. මේවා අප සමමිතික අක්ෂ ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සුවිශේෂී කාරණය වනුයේ මෙම තල රූපය ඔබ හොඳට අඳුරන තල රූපයක්. මෙය රොම්බසයයි. රොම්බසයට සමමිතික අක්ෂ තිබෙන නමුත් සමාන්තරාශ්‍රයට සමමිතික අක්ෂය නොමැත. එම නිසා සමාන්තරාශ්‍රය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස අපට ප්‍රකාශ කළ නොහැකි. ඔබගේ පිළිතුරු මේ හා සමග සසඳා බලන්න. ඔබට පැහැදිලිව පේනවා ද්විපාර්ශ්වික සමමිතියක් පවතිනට නම් එය සමාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි විය යුතුයි. මෙන්න මෙය සමාන කොටස් දෙකකට මෙන්න මේ රේඛාව ඔස්සේ වෙන් කළ හැකි. මෙය එසේ කළ නොහැකි. මෙම රූපය පැහැදිලිව කොටස් දෙකකට වෙන් කළ හැකි. මෙහිදී සැලකිය යුතු කරුණක් මා පහයින් සඳහන් කර තිබෙනවා. රොම්බසය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් වුවත් සමාන්තරාශ්‍රය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් නොවේ. ඉතාමත් වැදගත් කරුණක්. රොම්බසය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක්. ඔබට එය පැහැදිලිව මෙම රූපයෙන් දැකගත හැකි. මෙහි සමමිතික අක්ෂ දෙකක් තිබෙනවා. එම නිසා මේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් වෙනවා. නමුත් සමාන්තරාශ්‍රයේ එලෙස සමානව කොටස් දෙකකට වෙන් කළ හැකි කිසිදු රේඛාවක් නොමැති. එම නිසා ඒ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් නොවේ. එසේනම් අප අට ශ්‍රේණියේදී අපට අධ්‍යයනය කිරීමට තිබෙන කොටසට ගමන් කරොත් අපට අලුත් නමක් හම්බ වෙනවා. භ්‍රමක සමමිතිය. මෙම නමේම මෙහි අර්ථය ගැබ් වෙලා තියෙන්නේ. භ්‍රමක යන්නෙහි භ්‍රමණය වීම පිළිබඳව යම් අදහසක් අපට දැක්වෙනවා. එසේනම් අපි බලමු මොකද්ද මේ භ්‍රමක සමමිතිය කියන්නේ කියලා. යම් තල රූපයක් එය තුල වූ යම් ලක්ෂයක් වටා එක් වටයක් එනම් මාංශික 360ක් ප්‍රමණය කිරීමේදී
වටය අවසන් කිරීමට පෙර එහි මුල් පිහිටුම සමග සමපාත වන්නේ නම් එම තල රූපයට බ්‍රහ්මක සමමිතිය ඇතැයි කියනු ලැබේ. මේ නැවතත් හොඳින් ඉවසීමෙන් කියව අපි අධ්‍යයනය කරමු. යම් තල රූපයක් එය තුළ වූ යම් ලක්ෂයක් වටා. උදාහරණයක් ලෙස අප සමචතුරස්‍රයක් ගනිමු. සමචතුරස්‍රයක් අපිට පුළුවන් කොළ කෑල්ලකින් කපලා අරගෙන ඒක එම තල රූපේ යම් ලක්ෂයක් වටා මම තෝරගන්නවා හරි මැද ලක්ෂය. එම ලක්ෂය වටා අංශක 360ක් කරකවීමේදී ඒ කියන්නේ සම්පූර්ණ එක් වටයක් මේ ආකාරයට කරකවීමේදී මුල් පිහිටුමට එන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ සම්පූර්ණ වටයක් කරකිලා අය හිටපු විදිහට මෙන්න ඉස්සෙල්ලා මේ හැඩෙත් එක්ක එක මතයක වැටෙනවා නම් එම තල රූපයට බ්‍රහ්මක සමමිතියක් තියෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. අපිට මේ තවදුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් මෙවැනි සමචතුරස්‍රයක් කපාගෙන එය half sheet කොලයක් මත තියලා එහි මායිම ලකුණු කරගන්න. ඉන් අනතුරු එය මේ ආකාරයට සම්පූර්ණ වටයක් කරකවා බලන්න. එය සම්පූර්ණ වටයක් කරකවෙන අතරතුර මේ අප ඇඳගත්තු මායිම මත එක මතයක වැටෙනවා නම් එයට බ්‍රහ්මක සමමිතියක් ඇතැයි අපට කියන්නට පුළුවන්. මේව තල රූපේ තුල වූ එම ලක්ෂය අප මේ භ්‍රමණය කරන ලක්ෂය තෝරගන්න ලක්ෂය අප භ්‍රමණ කේන්ද්‍රය ලෙස හඳුන්වනවා. බ්‍රහ්මක සමමිතිය ඇති තල රූපයක් එහි භ්‍රමණ කේන්ද්‍රය වටා එක් වටයක් භ්‍රමණය වන විට තල රූපේ මුල් පිහිටුම සමග ඒ කිව්වේ අපි මේ ලකුණු කරගත්තු මායම සමග සම්පාත වන වාර ගණන එක මතයක වැටෙන වාර ගණනට අප බ්‍රහ්මක සමමිති ගණය ලෙස නම් කරනවා. ඒ කියන්නේ මෙම තල රූපේ සම්පූර්ණ වටයක් කරකවෙද්දී ඒක මායිම සමග එක මතයක වැටෙන වාර ගණනට අපිට කියන්නට පුළුවන් බ්‍රහ්මක සමමිති ගණය කියලා. අප මේ තවදුරටත් උදාහරණ මගින් පැහැදිලි කරගනිමු. පළමුවන තල රූපය ලෙස මම සමචතුරස්‍රයක් තෝරගෙන තියෙනවා. මෙම සමචතුරස්‍රයේ මේ කඩේරි වලින් දක්වා ඇත්තේ සමමිතික අක්ෂ. මෙහි සමමිතික අක්ෂ 4ක් අපිට දැක ගන්නට පුළුවන්. මෙම සම්මිතික අක්ෂ 4 එකිනෙක හමු වන ස්ථානය අපි භ්‍රමණ කේන්ද්‍රය ලෙස හඳුන්වනවා. මෙම සම්මිතික අක්ෂ කෙනෙක් හමු වන මෙම ස්ථානය අප භ්‍රමණ කේන්ද්‍රය ලෙස හඳුන්වනවා. එමෙන්ම මේට බ්‍රහ්මක සමමිතිය ඇතිතල රූපයක් අපිට කිව හැකියි. ඇයි අපිට එහෙම කියන්න පුළුවන් වෙන්නේ? මෙම සමචතුරස්‍රය සම්පූර්ණ වටයක් කරකවීමේදී සම්පූර්ණ වටය යාමට පෙර මෙහි මුල් පිහිටුම සමග එක මතයක අනිවාර්යෙන්ම වැටෙනවා. ඒ නිසා මේට බ්‍රහ්මක සමමිතිය ඇතිතල රූපයක් අපිට ප්‍රකාශ කළ හැකියි. මෙහි බ්‍රහ්මක සමමිති ගණය 4ක් ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඔබට පහසුවෙන් හොයා ගන්නට පුළුවන්. කොලයක් මත මෙහි මුල් පිහිටුම ඇඳගෙන සම්පූර්ණ වටයක් කරකවීමේදී එම මුල් පිහිටුම සමග මෙම සමචතුරස්‍රය එක මතයක වැටෙන වාර ගණන 4ක් බව ඔබට හොයා ගන්නට පුළුවන්. එම එක මතයක වැටෙන වාර ගණන තමා අපි බ්‍රහ්මක සමමිති ගණය ලෙස හැඳින්වුවේ. එසේම දෙවෙනි උදාහරණය ලෙස සමපාද ත්‍රිකෝණය ගැන අපි කතා කරොත් මෙම සම්පාද ත්‍රිකෝණේ සමමිතික අක්ෂ 3ක් අපට නිරීක්ෂණය කරන්නට පුළුවන්. එම සම්මිතික අක්ෂ 3 එකිනෙක හමු වන ස්ථානය භ්‍රමණ කේන්ද්‍රය ලෙස හඳුන්වා ගන්න පුළුවන්. මෙම සම්පාද ත්‍රිකෝණය සම්පූර්ණ වටයක් කරකවීමේදී අනිවාර්යෙන්ම එක මතයක වැටෙනවා. සම්පූර්ණ වටේ කැරකිලා ඉවර වෙන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම එක මතයක වැටෙනවා. ඒ වැටෙන වාර ගණනට අපි කිව්වා බ්‍රහ්මක සම්මිති ගණය කියලා. මෙහි බ්‍රහ්මක සම්මිති ගණය 3යි. එමෙන්නම අපි කතා කරොත් රොම්බසය පිළිබඳව. රොම්බසය මෙන්න මේ ආකාරයට ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ දෙකක් අපිට දැක ගන්නට පුළුවන්. එම අක්ෂ දෙක හමු වන ස්ථානය භ්‍රමණ කේන්ද්‍රය ලෙස අපි හඳුන්වනවා. එම ලක්ෂ්‍ය වටා සම්පූර්ණ වටයක් කරකවීමේදී මෙහි මුල් පිහිටුම සමග වැටෙන වාර ගණන 2ක්.
මේ අනිවාර්යයෙන්ම ඔබ ගෙදරදී කරලා බලන්න. මේ සම්පූර්ණ වටයක් කරකවීමේදී මෙහි මුල් පිහිටුම ඔබ ඇඳගත් මුල් පිහිටුම මත වැටෙන වාර ගණන වාර දෙකක්. මෙම තල රූප 3 පිළිබඳව අධ්‍යයනය කරද්දී ඔබට පේනවා මෙහි භ්‍රමක සමමිති ඝනය සහ සමමිතික අක්ෂ ගණන මෙම තල රූපවල සමාන වෙලා තියෙනවා. නමුත් මෙය සෑම තල රූපයකටම සත්‍ය වෙනවාදැයි අපි තවදුරටත් විමසා බලමු. ඊළඟ උදාහරණ විදිහට මම සමාන්තර ආශ්‍රය තෝරගත්තා. මේ සමාන්තර ආශ්‍රයේ භ්‍රමක සමමිතිය ඇති තල රූපයක් කියලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ අංශක 360ක් කරකවීමේදී අනිවාර්යයෙන්ම මුල් පිහිටුම මත වැටෙනවා ඇති. එය ඔබට මේ ආකාරයට පරීක්ෂා කරලා බලන්නට පුළුවන්. අප සමාන්තර ආශ්‍රයක් රැගෙන සමාන්තර ආශ්‍රයක් අපිට පුළුවන් කොලයකින් කපලා ගන්න. මම ඒකේ එක පැත්ත මෙහි එක පැත්තක් හඳුනා ගැනීමේ පහසුව සඳහා මේ විදිහට හයිලයිට් කරගන්නවා. ඉන් අනතුරුව මෙහි මායිම මේ ආකාරයට කඩේරි වලින් මම සලකුණු කරගත්තා. මම අංශක 90ක් කරකෙව්වා. එවිට මේ ආකාරයට පිහිටුම තියෙන්නේ එක මත එක වැටුනේ නැහැ. තවත් අංශක 90ක් කරකෙව්වා. එතකොට අංශක 180යි. අනේම අවස්ථාවේදී මුල් පිහිටුමත් සමග මෙම තල රූපය සම්පාත වෙනවා. තවත් අංශක 90ක් කරකෙව්වා. එතකොට අංශක 270යි. එවිට සමපාත වන්නේ නැහැ. තවත් අංශක 90ක් කරකෝ විට සම්පූර්ණ වටයක් නැත්නම් අංශක 360ක් අපි කරකවල අවසానයි. එවිට නැවතත් මුල් පිහිටුම සමග සම්පාත වෙනවා. මෙහිදී සම්පූර්ණ අංශක 360ක් කරකවීමේදී එක මත එක වැටුණු වාර ගණන 2යි. එම නිසා මෙහි භ්‍රමක සම්මිති ඝනය අපිට දෙකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවා අපිට මීට පෙර මෙය හම්බුණා මෙහි ද්විපාර්ශ්වික සමමිතියක් අපිට දැකගත නොහැකි. මන්ද මෙහි සමානව කොටස් දෙකකට බෙදිය හැකි සමමිතික රේඛා දැකගත නොහැකි. එසේනම් මේන් අපිට විශේෂ දෙයක් දැක ගන්නට පුළුවන්. ද්විපාර්ශ්වික සමමිතියක් නොතිබුණද ඒට භ්‍රමක සමමිතියක් තියෙන්න පුළුවන්. ද්විපාර්ශ්වික සමමිතියක් නොතිබුණත් ඒට භ්‍රමක සමමිතියක් තියෙන්න පුළුවන්. ඒ වගේම මෙහිදී අපිට පැහැදිලිව පේනවා මෙහි සමමිතික අක්ෂ ගණන භ්‍රමක සමමිති ගණනයට සමාන නැහැ. එසේනම් අපි පුංචි සාරාංශයකට ගමු මේ අප අධ්‍යයනය කරපු තොරතුරු ටික. සමපාද ත්‍රිකෝණයක ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගණනක් 3යි භ්‍රමක සමමිති ගණනයක් 3යි. ඒට භ්‍රමක සමමිතියක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ නොමැත අක්ෂ බිඳුවයි භ්‍රමක සමමිති ගණනය 2යි. ඒට භ්‍රමක සමමිතියක් තියෙනවා. රොම්බසේ ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ 2යි භ්‍රමක සමමිති ගණනය 2යි භ්‍රමක සමමිතියක් තියෙනවා. මේ ආකාරයට රුජුකෝණාශ්‍රය සමචතුරාශ්‍රය සවිධි පංචාශ්‍රය සවිධි ෂඩාශ්‍රය සහ සවිධි අෂ්ටාශ්‍රය සඳහා ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණන එහි භ්‍රමක සම්මිති ගණනයට සමාන වෙනවා. ඒ වගේම ඒ වලට භ්‍රමක සමමිතියක් පවතිනවා. ඔබට මෙහිදී විශේෂ කරුණක් මා සඳහන් කරලා තියෙනවා. ද්විපාර්ශ්වික සමමිතිය ඇති හා භ්‍රමක සමමිතිය සහිත. මෙන්න මේ වචන දෙකම ඉතාමත් වැදගත්. ද්විපාර්ශ්වික සමමිතිය ඇති හා භ්‍රමක සමමිතිය සහිත ජ්‍යාමිතික තල රූපවල පමණක් භ්‍රමක සමමිති ඝනය සමමිතික අක්ෂ ගණනට සමාන වෙනවා. ඔබට පැහැදිලිව පේනවා මෙම භ්‍රමක සමමිති ඝනය ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ ගණනට සමාන වෙලා තියෙන්නේ ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන ඒ වගේම භ්‍රමක සමමිතියකුත් තියෙන තල රූපවල පමණයි. ද්විපාර්ශ්වික සමමිතියක් නොමැති තල රූපවලටත් මෙන්න මේ සමාන්තර ආශ්‍රය වගේ ද්විපාර්ශ්වික සමමිතිය නොමැති තල රූපවලටත් භ්‍රමක සමමිතියක් තියෙන්නට පුළුවන්. එමෙන් භ්‍රමක සමමිතිය සහිත ද්විපාර්ශ්වික සමමිතික තල රූපවල සමමිති අක්ෂවල ඡේදන ලක්ෂය භ්‍රමණ කේන්ද්‍රයමයි. අප මීට කලින් මේ පිළිබඳව කතා කරා. භ්‍රමක සමමිතියක් තියෙන තල රූපයක් නම් ඒක ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් නම් එම සමමිතික අක්ෂ එකිනෙක හමුවන ස්ථානය භ්‍රමණ කේන්ද්‍රය ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ කරුණ ටිකක් වැදගත්. අපිට භ්‍රමක සමමිති ඝනය එකට වඩා වැඩි නම් එම තල රූපවලට භ්‍රමක සමමිතියක්
තියෙනවා. ප්‍රමක සමමිති ගණය කිව්වේ සම්පූර්ණ වටයක් කරකවීමේදී එම තල රූපය එහි මුල් පිහිටුම සමග සම්පාත වන වාර ගණන. එසේත් නැතිනම් එක මතයක වැටෙන වාර ගණන. එක මතයක වැටෙන වාර ගණන එකට වඩා වැඩි නම් එම තල රූපයට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එනම් තවත් විදිහකට කිව්වොත් භ්‍රමක සමමිතියක් තියෙනවා නම් එම තල රූපවල භ්‍රමක සමමිති ගණය එකට වඩා වැඩි විය යුතුයි. හරිම සරලයි. මේ පිළිබඳව නැවත නැවත ඔබ අධ්‍යයනය කරන්න. ඔබ අමතර දැනුමට පුංචි දේවල් ටිකක් මම එකතු කරා. සමපාද ත්‍රිකෝණය පිළිබඳව අපි අධ්‍යයනය කළාට සමද්විපාද හා විෂමපාද ත්‍රිකෝණ පිළිබඳව අධ්‍යයනය කළේ නැහැ. සමද්විපාද ත්‍රිකෝණයක අප දන්නවා ද්විපාර්ශ්වික සමමිති කක්ෂ තියෙන්නේ එකයි. භ්‍රමක සමමිති ගණයත් එකයි. එනම් සමද්විපාද ත්‍රිකෝණයක් සම්පූර්ණ වටයක් කරකවීමේදී ඒක මතයක වැටෙන්නේ අවසාන අවස්ථාවේදී එනම් මාංශක 360ක් භ්‍රමණය වූ පසුවයි. එහෙනම් භ්‍රමක සමමිති ගණය එකක් වෙනවා නම් ඒට භ්‍රමක සමමිතියක් තියෙන්න විදිහක් නැහැ. හේතුව භ්‍රමක සමමිතිය එකට වඩා වැඩි වූ තල රූප වලට පමණයි භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා අපි ප්‍රකාශ කළේ. විෂමපාද ත්‍රිකෝණයක ද්විපාර්ශ්වික සමමිති කක්ෂ අපිට හොයාගන්නට බෑ. භ්‍රමක සම්මිති ගණය එකයි. මන්දයත් සම්පූර්ණ වටයක් කරකවීමේදී නැවතත් මුල් පිහිටුමට එනවා අවසාන අවස්ථාවේදී. භ්‍රමක සම්මිති ගණය එක වන නිසා ඒටත් භ්‍රමක සම්මිති ගණය නොමැත. ත්‍රපීසියම පිළිබඳ කතා කරොත් ත්‍රපීසියම විවිධාකාරයෙන් අපට දැකගත හැකි. එහි එක් සමාන්තර පාද යුගලක් පමණයි තියෙන්නේ. එහි ඉතිරි පාද දෙක වෙනස් විය හැකි. ඒ අනුව එහි ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ කරන රූපය අනුව වෙනස් වෙනවා. එහි භ්‍රමක සමමිති ගණය නමුත් නැවත සම්පූර්ණ වටයක් කරකවී අවසාන අවස්ථාවේදී ලැබෙන රූපයම තමයි. එහි භ්‍රමක සම්මිති ගණය වන්නේ එකයි. එම නිසා ඒටත් භ්‍රමක සමමිතියක් නොපවතී. වෘත්තය පිළිබඳව අපි සාකච්ඡා කරොත් මෙහි ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ ඔබ දන්නවා මේ සමාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි රේඛා අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. එමෙන්ම භ්‍රමක සම්මිති ගණයත් එහි අනන්තයක් ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්. එම නිසා මෙහි භ්‍රමක සම්මිතියක් අනිවාර්යයෙන්ම පවතී. මේදී මම විශේෂ කරුණක් සඳහන් කරා ද්විපාර්ශ්වික සමමිතිය ඇති සෑම තල රූපයකටම භ්‍රමක සමමිතියක් පවතී යයි කිව නොහැක. පැහැදිලිවම ඔබට මේ උදාහරණය දැක ගන්නට පුළුවන්. සමද්විපාද ත්‍රිකෝණේ ද්විපාර්ශ්වික සමමිතික අක්ෂයක් තියෙනවා. එනම් සමද්විපාද ත්‍රිකෝණේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක්. නමුත් එයට භ්‍රමක සමමිතියක් නොපවතී. හේතුව එහි භ්‍රමක සම්මිති ගණය එකයි. එසේනම් ද්විපාර්ශ්වික සම්මිතිය තියෙන හැම තල රූපයකටම භ්‍රමක සමමිතියක් තියෙනවමයි කියලයි කියන්න බැරි. එසේනම් අපි මේ පිළිබඳව තවදුරටත් අභ්‍යාසවල නිරත වෙමින් අපේ දැනුම තහවුරු කරගනිමු. පළමු ගැටලුවේ අපිට ප්‍රකාශ කරලා තියෙනවා ABC සමද්විපාද ත්‍රිකෝණයේ අභ්‍යාස පොතේ ඇඳෙහි සමමිති කක්ෂය දනින්න. ABC ත්‍රිකෝණය ප්ලාස්ටික් කඩදාසියක හෝ ටිෂු කඩදාසියක පිටපත් කර සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරමින් සමද්විපාද ත්‍රිකෝණයට භ්‍රමක සමමිතියක් පවතී දැයි සොයන්න. මෙහිදී ඉතාමත් පහසුවෙන් අපිට යම් දී ඇති තල රූපයක භ්‍රමක සමමිති ගණය සොයා ගැනීම සඳහා ටිෂු කඩදාසියක් භාවිතා කළ හැකියි. ටිෂු කඩදාසියක් භාවිතයෙන් ඔබේ තල රූපය පිටපත් කරගෙන එය ටිෂු කඩදාසිය සම්පූර්ණ වටයක් කරකවමින් එක මතයක සමපාත වේදැයි නිරීක්ෂණය කළ හැකියි. ද්විපාර්ශ්වික සමමිතිය ඇති සෑම රූපයකටම භ්‍රමක සමමිතියක් පවතීද? මේ පිළිබඳව අපි සාකච්ඡා කරපු දේවල් තියෙන. අපි බලමු මේවායේ පිළිතුරු කොයි වගේද කියලා. ඔබට පේනවා සමද්විපාද ත්‍රිකෝණයේ සමමිති කක්ෂය මෙන්න මේ ආකාරයට හරි මැදින් ගමන් කළ යුතුයි. ඒ කඩේටකින් අප ඇඳ දැක්විය යුතුයි. ඉන් අනතුරුව මෙය ඔබ ටිෂු කඩදාසියක් භාවිතයෙන්
සම්පූර්ණ වටයක් කරකවා බැලුවේ නම් ඔබට නිරීක්ෂණය කළ හැකි මේ එක මතයක වැටෙන්නේ සම්පූර්ණ වටයක් කරකවූ පසුවයි. එනම් අංශක 360ක් ගමන් කර අවසන් වීමට පෙර මෙය එක මතයක වැටෙන්නේ නැහැ. එම නිසා මේට භ්‍රමක සමමිතියක් පවතී යයි ප්‍රකාශ කරන්නට බෑ. ද්විපාර්ශ්වික සමමිතිය ඇති සෑම රූපයකටම භ්‍රමක සමමිතියක් පවතීද නැත. ඒ පිළිබඳව විශේෂයෙන් පෙර සඳහන් කළා. එසේනම් අප මේ පහද දැක්වෙන ප්‍රකාශන පිළිබඳව අධ්‍යයනය කරමු. ද්විපාර්ශ්වික සමමිතිය ඇති සෑම තල රූපයකටම භ්‍රමක සමමිතිය ඇත වැරදි සෑම තල රූපයකටම කියලා අපිට ප්‍රකාශ කරන්නට බෑ. හොඳම උදාහරණය සමද්විපාද ත්‍රිකෝණය. භ්‍රමක සමමිතිය ඇති සෑම රූපයකටම ද්විපාර්ශ්වික සමමිතිය ඇත අපිට එහෙම කියන්නටත් බෑ. ඒ සඳහා හොඳම උදාහරණය සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයට භ්‍රමක සමමිතියක් තිබුණත් ඒට ද්විපාර්ශ්වික සමමිතියක් නොපවතී. ද්විපාර්ශ්වික සමමිතිය ඇති තල රූපයකට භ්‍රමක සමමිතියද පවතී නම් එහි සමමිතික අක්ෂ ගණන හා භ්‍රමක සමමිති ගණය සමාන වේ. ඒ නිවැරදි. අප ප්‍රකාශ කළා මේ පිළිබඳව ද්විපාර්ශ්වික සමමිතිය හා භ්‍රමක සමමිතිය යන දෙකම තියෙනවා නම් එහි සමමිතික අක්ෂ ගණනයි භ්‍රමක සමමිති ගණයයි සමාන වෙනවා. එම ප්‍රකාශය නිවැරදි. සමමිතික අක්ෂ ගණන එකට වඩා වැඩි ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂවල ඡේදන ලක්ෂ්‍ය එහි භ්‍රමණ කේන්ද්‍රයද වේ. ඒ නිවැරදි. සමමිතික අක්ෂයකට වැඩියෙන් තියෙනවා නම් ඒවා එකිනෙක හමුවන ස්ථානය අප භ්‍රමණ කේන්ද්‍රය ලෙස හඳුනා ගත්තා. අවසාන වශයෙන් විෂම ත්‍රිකෝණයේ ද්විපාර්ශ්වික සමමිතිය හෝ භ්‍රමක සමමිතිය හෝ නැත. ඒ නිවැරදි. මය පිළිබඳව පෙර සඳහන් කළා. විෂම පාද ත්‍රිකෝණය ඔබට පේනවා ද්විපාර්ශ්වික සමමිතියක් නොමැති භ්‍රමක සමමිති ගණය එකයි. එනම් සම්පූර්ණ වටයක් කරකවා අවසන් වන විට එක මතයක වැටෙන වාර ගන්න එකයි. නමුත් භ්‍රමක සමමිති ගණයකට වඩා වැඩි වුණොත් පමණයි අපිට කියන්නට පුළුවන් එයට භ්‍රමක සමමිතියක් පවතී යයි කියලා. එම නිසා විෂම පාද ත්‍රිකෝණයට ද්විපාර්ශ්වික සමමිතියක් හා භ්‍රමක සමමිතියක් යන දෙකම නොමැති. එම නිසා මෙම අවසාන ප්‍රකාශය නිවැරදි. එසේනම් අප මෙහිදී සාකච්ඡා කරේ සමමිතියේ තවත් කොටසක් භ්‍රමක සමමිතිය පිළිබඳව. මෙය හොඳින් අධ්‍යයනය කරන්න. මෙහි ගැටලු වල නිරත වෙමින් ඔබට මතුවන ගැටලු පහළ කමෙන්ට් කරන්න. ස්තුතියි.